ආයිබෝවන් ළමයි හැමෝටම සුබ උදෑසනක්. ආයුබෝවන් සර්. හරි ගිය සතියේ බ්‍රහස්පතින්ද අපිට පන්තිය කරන්න බැරි වුණා ළමයි. අපි අර උදේ පන්තියේ කරපු පාඩමේ තා චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඒක අද ඉවර කරමු කොහොම හරි. මොකද මේ එතකොට වැඩ ටික පිළිවෙලට ඉවර වෙලා තියෙන නිසා. ගිය සතියේ මේ ප්‍රමේය සාධනය කියන එක කරාද ළමයි? ගිය සතියේ මේ සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයේ ප්‍රමේය මම ඔයාලට කිව්ව පොඩ්ඩක් බලන්න කියලානේ. එහෙම ලියාගත්තද ඔයගොල්ලෝ? ලියාගත්තද? සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයයේ විධිමත් සාධනය. ඒක කරේ නෑ මට මතක විදියට. කළා තියෙන්නේ නෑනේ නේ. හරි. එහෙනම් ලියාගමු මාතෘකාව සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විධිමත් සාධනය. ප්‍රමේයෙහි විධිමත් සාධනය. සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විධිමත් සාධනය. හරි මේ ප්‍රමේය ළමයි එච්චර අමාරු නෑ සාධනයක් කරන්න. මම ඔයාලට ගිය සතියේ මට මතක විදියට කිව්වා පොඩ්ඩක් ඕක බලන්න පුළුවන් අය. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ බැලුවද නැද්ද කියලා. බැලුවනම් මහා ලොකු දෙයක් ඒකයි තුල නෑ. චූටි වැඩක් තියෙන්නේ අංග සම කළා අවශ්‍ය දේ කරන්න තියෙන්නේ. අපි ළමයි සමදිපාද ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් වන ප්‍රමේයේ සාධනය කරන්න යන්නේ. ඒක චුට්ටක් දැනගෙන ඉමු. මොකද්ද සාධනය කරන්න යන්නේ? සාධනය කරන්න යන්නේ මේ සමදිපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි කියලා. මේක තමයි සාධනය. මෙයාගේ නම ABC කියලා ගත්තොත් මේ දිගින් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන එක තමයි සාධනය කරන්නේ. එතකොට එහෙනම් සාධනය කරන්න ඕන ABC කෝණය සමානයි ACB කෝණය කියන එක තමයි සාධනය කරන්න ඕන. දැන් අපි මෙතෙන්දි try කරන්නේ ඔන්නෝක ඇත්තද කියලා පෙන්වන්න. මේ දෙක සමානයි කියලා පෙන්වන්න තමයි try කරන්නේ. තේරුණාද? එතකොට ප්‍රමේයක් සාධනය කරනකොට එක සැරේට දඩෝස් ගාලා ප්‍රමේය සාධනය කරන්න බෑ ළමයි. දඩ පිටි ගාලා බෑ. ක්‍රමයක් තියෙනනේ. මොකද්ද ක්‍රමය? ඉස්සෙල්ලම රූප සටහනක් ඇඳලා ලියන දත්තය. මොකද්ද ලියන දත්තය? ABC ත්‍රිකෝණයේ AB සමානයි ACB. එහෙනම් මේකේ සේරටම කලින් ලියන්න ඕන තමයි දත්තය. රූප සටහන ඇඳලා ලියන්න ඕන දත්තය. ඔන්න මම පටන් ගන්නවා මුල ඉඳලා. ABC ත්‍රිකෝණය ඉස්සෙල්ලා ඇඳගමු. හරි. එහෙනම් ලියන දත්තය. මං ඔයාලා ලියනකොට දත්තය කියවන්නම්. එතකොට ලියාගමුද? ලියලම දාමුනේ. ABC ත්‍රිකෝණයේ AB සමානයි ACB. තමයි දත්තය. ඊළඟට අපි සාමාන්‍යයෙන් ලියන්නේ දෙවණියට සාධනය කළ යුතු. සාකයු. මොකද්ද සාධනය කරන්නේ? සාධනය කළ යුතු. සාධනය කරන්න ඕන ABC කෝණය සමානයි ACB කෝණය බව. හරිද? ඊළඟට මම මේක පොඩි නිර්මාණයක් කරනවා ළමයි. නිර්මාණය. ඔන්න නිර්මාණය වැදගත්. ඒක තමයි මේක කරන්න තියෙන ප්‍රධානම රාජකාරිය. නිර්මාණය කරගත්තා නම් හරි. මොකක්ද දන්නවද කරන්නේ? මෙන්න මේ A කෝණයේ සමච්ඡේදකය ළමයි මං අදිනවා. මෙන්න මේව. හරියට දෙකට බැදින් බෙදෙන රේඛාව. මෙන්න මේව සමානව බෙද.
හරිද? මෙන්න මේක ගිහිල්ලා හම්බෙන තැන දාන d කියලා. එහෙනම් අපි නිර්මාණය කරන්නේ මොකක්ද දන්නවද? BAC කෝණයේ සමච්ඡේදකය AD නිර්මාණය. අන්න ඊළඟට තමයි සාධනයට යන්නේ. සාධනය. හරි. දැන් ළමයි මේ ඔයාලට පේනව නේද මේ අපි කරපු නිර්මාණයෙන් ත්‍රිකෝණ දෙකක් ආව දෙපැත්තේ. මම කරන්න ඕන වැඩේ ඔන්න පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම්. මෙන්න මේ දෙපැත්තේ ආපු ත්‍රිකෝණ දෙක ළමයි අපි අංග සම කරනවා. හරිද? මොකද්ද කරන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් තාම කරේ නෑ. වුණොතින් මේ ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග සමාන වෙනවනේ. එතකොට දරුවනේ B කෝණයට අනුරූප වෙනව කවුද? C කෝණය. අපිට ලියන්න පුළුවන් එම නිසා ABC සමානයි ACB කියලා. ආන්න මේක පෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරනවා කරලා බලමු. එහෙනම් සාධනය කරන්න යන්නේ මොකද්ද? ඔන්න බලන්න ලියන එක. ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණ වලට අනුව. ඔන්න ත්‍රිකෝණ වලට අනුව කියන්න බලන්න ළමයි පොඩ්ඩක් මේකේ අංග සම කරන්න පුළුවන් සමාන ඒවා. මයික් ඔන් කරලා කියන්න මොනවයි සමාන වේනේ. මේ දෙක අංග සම කරන්න සමාන. ඇහුන්නේ නැහැ පුතේ මට. AD සමාන BAC ඇහුන්නේ නැහැ. ABAC AB සමානයි AC ට. හා. ඒක ගානේ දීපු නිසා දත්තය. තව කියන්න තව ටක් ගාලා. AD සමාන AD AD සමානයි AD. මොකක්ද ඒකට හේතුව? පොදු පාදය පොදුයි. right. ඊළඟට තව එකක් ඕන. දෙකෙන් අංග සම කරන්න බෑනේ. තව කාරණයක් කියන්න. BAD DAC මෙන්න මේ කෝණ දෙක සමානයි. අපි සමච්ඡේදකේනේ යන්නේ. BAD කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට. ඔය දෙක සමානයි. එහෙනම් ලියන්න පුළුවන් BAD කෝණය සමානයි BAD කෝණය සමාන වෙනවා BAC කෝණයට. ඒක දී ඇත දත්තය. එම නිසා මොකද වෙන්නේ ළමයි? ආන්න ABD ත්‍රිකෝණය අංග සමයි කාටද? ADC ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව ළමයි? මේ දෙක අංග සම වෙන්නේ පාද දෙකයි අන්තර්ගත කෝණයයි. මොකක්ද අවස්ථාව? පාපාකෝ අලුත් ಜಾති යන්නේ පාකෝපා අවස්ථාව. එක එක අලුත් ಜಾති තවර වේ ළමයි. පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්නේ. අන්න මේක අංග සම වෙන්නේ තිසුම් පාකෝපා යටතේ. එහෙම අංග සම නම් මේ ත්‍රිකෝණ දෙකේ අනිවාර්යෙන්ම අනිත් අංග තුනත් ඉබේම සම වෙනවා. අනුරූප අංග. එහෙනම් අපිට ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ B කෝණයට මේ C කෝණය මොකද වෙන්නේ? සමානයි. ඒක තමයි පෙන්වන්න යන්නේ. එම නිසා AB මෙතන ABD කියලා ලියන්න නැතුව මම කෙලින්ම C කියලාම ගන්නම්. ABC කෝණය සමානයි කාටද? ACB ට. ACB ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරි. සාධනය කළ ඉවරයි ළමයි. මේක තමයි සාධනය කළ යුත්තේ තියෙන්නේ. වැඩේ ඉවරයි. ඕන ඔච්චරයි තියෙන්නේ. සමදිපාද ත්‍රිකෝණවල
දිගින් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා ක්‍රමේ පෙන්නන්න. ඔච්චරයි කරන්නේ. නොක් කරාම ඉවරයි වැඩි. රයිට්. ලියා ගන්නකො හැමෝම. ළමයි ඔයගොල්ලන්ට පන්තියට ටිකක් ලොක් වෙන්න අමාරු වුණාද ක්ලාස් එකට? මොකක් හරි ගැටලුවක් තිබුණද? නෑ සර්. නෑ සර්. ගැටලුවක් තිබුණද? මට මේ ළමයි මැසේජ් දානවා. නෑ සර්. නෑනේ. හරි. බෝඩ් එක පේන්නේ නැද්ද? ඇයි ඒ? පේන සර්. පේන සර්. ඒකනේ. පොඩ්ඩක් ෆෝන් එකෙන් හදා ගන්න බලන්න ළමයි පේන්නේ නැති අය. ලියලා ඉවර නම් කියන්න. ළමයි ඉවර නැද්ද? ඉවරයි සර්. සර් ඔව් කියන පුතේ. එතන BAD සමානයි DAC නේ එන්න ඕන අර දත් අංක සම කරපු තැන කොතනද? BAD සමානයි BAC කියලා තියෙන. ඒකේ DAC නේ. තියෙන්න ඕනනේ. right. මෙතන D කරගන්න. right. අන්න එහෙම තේරුම් බේරුම් ඇතුව ලියා ගන්න ළමයි.
ඔයාලට මගේ අකුරු පැහැදිලිව පේනවද කියන්නකෝ. පේන්නේ නැති තැනක් තියෙනම් අහන්න. කවිෂ පන්තියට සම්බන්ධ වුණාද? ඔව් සර්. ආහා. ලියලා ඉවරයි. ළමයි බෝඩ් එක මකන්නද එහෙනම්? චුට්ටක් කියන් ඉක්මන් කරමු. හරි එහෙනම් ඕන මකට ඈ. මේ මම මේකෙන් තව විශේෂ කාරණයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ළමයි. ඔන්න අහගන්නකෝ. දැන් මෙන්න මේකේ ත්‍රිකෝණ දෙකක් අපි අංක සමයි කියලා පෙන්නුවනේ. මේ ත්‍රිකෝණ දෙක අංක සම නම් අපි කිව්වා B කෝණයට C කෝණය සමානයි කියලා. මට කියන්න ළමයි මේ මෙන්න මේ කෝණයට ADB ට කවුද සමාන වෙන්නේ? පුළුවන් නම් කියන්න. ADB කෝණයට කවුද සමාන වෙන්නේ? මෙයාට කවුද සමාන වෙන්නේ? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග යටතේ කවුද සමාන වෙන්නේ? ADC A D D E C මෙන්න මේ පැත්තට මේ පැත්ත සමානයි ළමයි. කවුද සමාන? ADC සමානයි. ඒකත් මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. කොහොමනේ? හැබැයි අපි දන්නව ළමයි මේ දෙන්න එකතු කරොත් කීයේ? මේ දෙන්න එකතු කරොත් කියන්නේ ඉතින් උත්තර දෙන්න මේකට. 180 මේ දෙන්න එකතු කරොත් මේ දෙන්න එකතු කරොත් 180යි. හරිද? ඒ දෙන්න එකතු කරොත් 180යි. මේ දෙන්න සමානයිලු. මේ අයගේ අගය සමානයිලු. මේ දෙන්න එකතු කරොත් 180යි. මට කියන්නේ නම් මේ එක කෝණයක් කීයක් වෙන්න ඕන? 90යි අංශක. 90යි අංශක 90යි. එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා මෙතන ADB කෝණයක් වෙනවා 180 බෙදීම 2. ඒ කියන්නේ අංශක 90යි. එහෙනම් ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න මෙතන ළමයි හරියටම නිර්මාණය වෙනවා ඍජු කෝණයක්. ඔය සමදිපාද ත්‍රිකෝණයක ලක්ෂණයක් ළමයි. මේක ඍජුයි මේ පැත්තට. හරිද? කියන්නේ මේ පැත්තත් 90යි මේ පැත්තත් 90යි. එහෙනම් මම ඔයාලට විශේෂ කාරණයක් මෙතෙන්දි මතක් කරනවා. මේව චුට්ටක් මතක තියාගන්න. ඕනෑම සමදිපාද ත්‍රිකෝණයක මේක වළංගු වෙන්නේ සමදිපාද ත්‍රිකෝණවලට. සමපාද ත්‍රිකෝණ වලටත් ගන්න පුළුවන් ළමයි. වැඩියෙන්ම සමදිපාද වලට මතක තියාගන්න කවුරු හරි මේ ශීර්ෂයේ ඉඳලා මේ කෝණ සමච්ඡේදකය ඇන්දොත් මේ කෝණ සමච්ඡේදකය හරියටම ගිහිල්ලා ඉතිරි පාදය හමුවන්නේ ලම්බකව. ඒක හරියට මතක තියාගන්න. ඕනෑම සමදිපාද ත්‍රිකෝණයක කෝණ සමච්ඡේදකය ඇඳගෙන ගියොත් අනිත් පාදයට ඒක ලම්බයි. එහෙනම් මම ඕක ඇඳලා පෙන්නනවා මෙහෙම. හරි වැදගත් කාරණයක් මම මේ කිව්වේ ඔයාලට. ඕනෑම සමදිපාද ත්‍රිකෝණයක මේ කෝණ සමච්ඡේදකය ඇඳොත් මේ මෙහෙම සමානයි. මේ කෝණයේ අංශක කීයද?
90යි. එහෙනම් මෙන්න මේ කෝණ සමච්ඡේදකය හරියටම BC ට ලම්බ වෙනවා. BC ට ලම්බයි. කෝණ සමච්ඡේදකයන්ද BC ට ලම්බයි. ඕකේ අනිත් පැත්තක් තියෙනවා ළමයි. වැරදිලාවත් ඔය ත්‍රිකෝණයේ ලම්බ සමච්ඡේදකය ඇන්දොත් පාදයක. අපි ගමු. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාදයේ ලම්බ සමච්ඡේදකය මෙහෙම ඇන්දොත්. ඉගෙනගෙන තියෙනනේ ලම්බ සමච්ඡේදකය. මෙන්න මෙහෙම ලම්බව සමච්ඡේද වෙන්නේ ඇන්දොත් මෙහෙම ඇන්දොත් මතක තියාගන්න මෙන්න මේ කෝණය සමච්ඡේද කරනවා. කෝණය සමච්ඡේද කරනවා. කලින් කිව්වා කෝණය සමච්ඡේද වෙන්නේ නැන්දොත් ලම්බයි කිව්වා. දැන් ඔකේ අනිත් පැත්ත. ලම්බ වැද්දොත් කෝණය සමච්ඡේද වෙනවා කිව්වා. තව කාරණයක් මතක තියාගන්න ඔහොම අඳිනකොට මෙන්න මේ දෙපැත්තත් සමාන වෙනවා ළමයි. පුදුම කාරණා ටිකක් ඒ ලම්බකයේ තියෙන්නේ. ඒ ලම්බකය තුල මෙන්න මෙහෙම කාරණා තියෙන්නේ. ඔන්න බලන්න. එකක් තමයි මේ ලම්බකයට කියන්න පුළුවන් අපිට කෝණ සමච්ඡේදකය කියලා. ඊට පස්සේ මේකට කියන්න පුළුවන් ලම්බ සමච්ඡේදකය කියලා කියන්න පුළුවන්. එතකොට ওই දෙකම එකක්. සමදිපාදවල විතරයි. එහෙනම් ඔයාලා ඕනම තැනක මේ දෙක සමානව දැම්මොත් මෙතන බය නැතුව අංශක කීයක් දානවයි? 90ක් දානවා. ඔකේ අනිත් පැත්ත මෙතෙන්ට 90ක් තිබුණොත් මතක තියාගන්න මේ දෙපැත්ත මොකද වෙන්නේ? සමානයි. මේ දෙපැත්ත සමානයි. ඒ වගේම මේ කෝණය සමච්ඡේද කරනවා. එහෙනම් මේ BC ට කියන්න පුළුවන් ලම්බ සමච්ඡේදකය නැත්නම් BC කියන්නේ කෝණ සමච්ඡේදකය. AE කෝණ සමච්ඡේදකය. හරිද? හරි. අපි චුට්ටක් ඕක සටහනක් දාගමු ළමයි. ඔයගොල්ලෝ අඳින්න ඔච්චර රූප සටහන් අඳින්න ඕනේ නැහැ. කීපයක් අඳිමු. චුට්ටක් මතක තියාගන්න තියෙන ඕක. අපි මේ ත්‍රිකෝණෙම ওই ටික නම් කරමු. මේ දෙපැත්ත සමානයි. මේකට කියනවා ලම්බ සමච්ඡේදකය. මේ රේඛාවටම කියන කෝණ සමච්ඡේදකය. හරිද? right. ඔයාලා මෙන්න මේක අඳ ගන්න අවශ්‍ය කරයක්. මම ඒ කියපු කාරණේ ওই දරුවට පැහැදිලිද? ටිකක් ගැඹුරු විෂය කාරණා ටිකක් අද උගන්වන්නේ ළමයි. මේකට කියන නම් ටිකක් ලියා ගන්න. මේකට කියන ලම්බ සමච්ඡේදකය කියන කෝණ සමච්ඡේදකය කියලා කියනවා. හරිද? මේක ලියා ගන්න. අපි දැන් මේකෙන් ගණන් හදන්නත් තියෙනවා ළමයි. අපි ඉස්සෙල්ලා මේක මේ මොකද්ද මේ ලම්බ සමච්ඡේදකය මොකද්ද මේ කෝණ සමච්ඡේදකය කියලා හරි දැනුමක් අපිට තියෙන්න ඕන. හරිද? ඒ ලම්බ සමච්ඡේදකය ඇන්දාම මෙන්න මේ BC පාදයක් සමාන කොටස් දෙකකට බෙදෙනවයි කියලා දැනගන්න ඕන. හරිද? මේ BD සමානයි DC ත් වෙනවා. ඒවත් විශේෂ කාරණා ළමයි. ඉවර නම් කියන්න. මේ රූපේ නැවත අඳින්න ඕන ළමයි හොඳේ. සාර අංශක 80ක 90ක කන ලියා ගන්න ඕනද? මෙතනද?
එහා පැත්තට AD මේක සම ලියා ගන්න ඕන. මේක ලම්බ සමච්ඡේදකය කෝණ සමච්ඡේදකය කියලා මේ රේඛාව නම් කරගන්න. AD රේඛාව. ළමයි කාලේ ඇති නේද? බකන්නද බෝඩ් එක? ලියන ඉවරෙකුත් නැහැ. අනිත් අය ඉක්මනට කියන්න. නිදිත් දන්නෙත් නැහැ. ඉවරයි. හා. අනිත් අය මොකෝ කියන්නේ? මකන්න දෝෂදී? हाँ सर හරි. हाँ सर හරි මලීෂට අපි විසඳුමක් දෙන්න. දැන් අහගන්නකෝ. දැන් ඕකෙන් අපිට මේ ඇත්තටම ගණන් හදලා තියෙන්නේ අපි සමදිපාත ත්‍රිකෝණ සම්බන්ධයෙන්. මම ඔයාලට මේ මෙහෙම ගණනක් ඕකෙන් හදන්නම්කෝ. ABC ත්‍රිකෝණයේ මේ කෝණ සමච්ඡේදකය ඇඳලා තියෙන මෙහෙම සමානව. හරිද? ඔන්නෝම ඇඳලා තියෙනවා. මේක සමදිපාදය කියලා දීලා තියෙනවා. මේ කෝණේ අංශක 30යි. අහනවා මේක මෙච්චරයි දෙන්නේ ළමයි. මේ කෝණෙ 30යි මේ කෝණෙ 30යි. අහනවා මෙතන x කියලා දාලා x අගය. මම මේ භාවිතයක් කියලා දෙන්න යන්නේ. x අගය සොයන්න. දැන් කියන්න ළමයි x අගය සොයන්නේ කොහොමද? x අගය කීයක් වේවිද? මම මේ චූටි උදාහරණයක් දෙන්නේ භාවිතයක් දෙන්නේ. x අගය කීයක් වේද? 60යි. ඔන්න ජනිතරු ශාන් කියනවා 60යි කියලා. කොහොම මේ 60ක් කියලා ගත්තේ? පේලවයි කොහොමද 60ක් කියලා ගත්තේ? චූට්ටක් ඉක්මන් කරන්න. ADB කෝණය 90යි අංශක. මේක 90යිලු. අන්න බලන්න අපි ඉගෙනගත්තු කාරණය. මේ කෝණ සමච්ඡේදකයනේ ඇඳලා තියෙන්නේ. හරියටම මේ 62ට බෙදලා 30ක් වෙලානේ. එතකොට පුතාලා මේක ගිහිල්ලා මෙතෙන්ට වදින්නේ අංශක කීයෙන්ද? 90ෙන්. එහෙනම් අපි සමදිපාද නිසා අපේ ඔළුවේ වැඩ කරන්න ඕන මේක අංශක 90යි කියලා. එහෙම දැනගත්තොත් විතරයි මේ ගානේ x ලගය හොයන්න පුළුවන්. හරිද? x ලගය හොයන්න පුළුවන් එහෙම. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා x ලගය හොයන්න. සමුගපාත මේක x නම් මේකත් x. එහෙම හදන්නත් පුළුවන්. හරිද? අරම හදන්නත් පුළුවන්. හරි. අපි ඊළඟට ළමයි මේ ප්‍රමේයේ විලෝමය කතා කරන්න තියෙනවා. ප්‍රමේය කතා කරලා ඉවරයිනේ. ලියා ගන්න මාතෘකාව සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විලෝමය සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විලෝමය කවිලිට මොකක් හරි ගැටලුවක් තියද මයික් එක ඔන් වෙලා තියෙන්නේ අහන්න
සමදිපාද රසිදුට ලියා ගන්න බැරි වුණා. සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විලෝමය. සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විලෝමය. සර් x යගේ හොයන මේ ත්‍රිකෝණයක් ඇඳන එක ලියා ගන්න ඕනේ නෑ නැහැ. ඒක ඕනේ නෑ. ඒක නිකන් මං කිව්වේ. ඒක ඕනේ නෑ. හරි. ප්‍රමේයේ විලෝමය. දැන් ළමයි මේ පාඩම් ටික අපි කොහේවත් මේ අතාරින්න නැතුව මේවා කොහොම හරි කරන්න ඔයාලට මේකේ වටිනාකම තියෙන්නේ දැන් නෙවෙයි. ඔයාලට 11 වසරට යද්දි ජ්‍යාමිතීය පාඩම් ටික හොඳට තිබුණොත් තමයි ගණන් වලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒක නිසා මේ ජ්‍යාමිතී පාඩම් දැන් නෙවෙයි වටිනාකම තියෙන්නේ ඉස්සරහට. ඒක නිසා කවුරුවත් මේවා අමාරුයි මේවා තේරෙන්නේ නැහැ එහෙම කියන්න එපා. ටික ටික හරි හදාගන්න. එතකොට ඊළඟ අවුරුද්ද වෙද්දී සාමාන්‍යයෙන් හොඳ තැනකට එන්න පුළුවන්. ඒක නිසා ආරම්භය අමාරුයි. තමයි ජ්‍යාමිතීය ගණන් වල දැන් ඔක මම ලොකු සාධනයේ ගණන් අන්තිමට කරනවා. ඉතින් ඒව කරනකොට සමහර අය බයයි ඉතින්. එහෙම හිතන්න එපා. පුළුවන් විදියට Tamanට හැකි විදියට කරලා ටික ටික අඩුපාඩු හදා ගන්න ඕනේ. හරිද? එක සැරේටම කාටවත් බැරි වෙයි. එක සැරේටම ඉතින් මේක කරන්න ටිකක් මීටරේ වැඩ කරන්න අය නම් ඕන ටට්ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. අනිත් අයටත් ඒක කරගෙන යනකොට ටික ටික අහුවෙවි. ඒක නිසා කවුරුවත් මේ ජ්‍යාමිතීය ගණන් ටිකක් අමාරුයි. අපි ඉතින් ජ්‍යාමිතීය ඕනේ නැහැ කියලා එහෙම හිතන්න එපා. හරිද? හැමෝම උත්සාහ කරොතින් පුළුවන්. වැදගත් වෙන්නේ උත්සාහ කිරීම තමයි. හරිද? තව චූටි කාරණයක් මතක් කරන්න තියෙනවා. මේ සැරේ මේ ශිෂ්‍යත්වයේ ලියන නංගිල මල්ලිලා ඉන්නවනම් මම පොඩි ගණිත ගැටලු වැඩසටහනක් කරනවා. ලබන සතියේ සෙනසුරාදා හවස පටන් ගන්න ළමයි. එහෙම ඉන්න අය ඉන්නවනම් අපේ ගෲප් එකට ඇඩ් වෙන්න. ඒක මම නොමිලේ කරන්නේ ළමයිට පැයක් විතර කරන්නේ. අර කෙටි ක්‍රම තියෙනවනේ ටක් ගාලා උත්තර ගන්න. ඒ කෙටි ක්‍රම වලින් ගණන් ටිකක් හදන්න තමයි කියලා දෙන්නේ. මහා ලොකු ගණන් ගැටලු විෂය නිර්දේශය ආවරණය කරනව නෙමෙයි අර කෙටි ක්‍රම ට්‍රික්ස් තියෙන අන්නේ ටිකක් කියලා දෙනවා. හරිද? ඉතින් ඒ ටික මේ එහෙම ඉන්නවනම් දැනුවත් කරන්න අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න එන සෙනසුරාදා පටන් ගන්නවා. ඔයාලා හරි ඔයාලගේ ඥාති කෙනෙක් හරි කවුරු හරි ඉන්නවනම් පන්තියට සම්බන්ධ කරන්න. හරිද? රයිට්. ඔන්න මේ මතක් කිරීමත් සමග අපි ප්‍රමේයේ විලෝමයට යන්න තමයි සූදානම් වෙන්නේ. මොකද විලෝමයෙන් කියන්නේ? සමදිපාද ත්‍රිකෝණයක ප්‍රමේයේ විලෝමයට කලින් ප්‍රමේය නැවත මතක් කරමු. ළමයි සමදිපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයිනේ. ඒකනේ සමදිපාද කියන්නේ. සමදිපාද කියන්නේ පාද දෙකක් සමාන. එහෙම සමාන වෙච්ච ගමන් අපි කිව්වනේ සම්මුඛ කෝණ සමානයි කියලා. ඕක තමයි ප්‍රමේය. සමදිපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාදවලට සම්මුඛව පිහිටන කෝණ සමානයි. දැන් ප්‍රමේයේ විලෝමෙන් කියන්නේ මෙන්න මේක. ඔන්න බලන්න ප්‍රමේයේ විලෝමෙන් කියන එක. ත්‍රිකෝණයක ඒක සමදිපාද කියලා නෙවෙයි ගන්නෙ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවා. හරිද? කෝණ දෙකක් සමාන නම් ඒ කියන්නේ මේ කෝණය x මේකත් x කියලා ගත්තොත් කෝණ දෙකක් සමාන වෙනවා නම් එයා සමදිපාදලු. ආන්න එහෙම වෙනවා නම් අනිවාර්යෙන්ම AB සමානයිලු AC. තේරුණාද? එහෙනම් AB සමානයි AC. කලින් කිව්වා පාද සමාන නම් කෝණ සමාන වෙනවා කියලා. දැන් කියනවා කෝණ දෙක සමාන වුණොත් පාද දෙක සමානයි කියලා. ඔක තමයි විලෝමයෙන් කියන්නේ. සම්මුඛ පාද සමාන වේ. විශාලත්වයෙන් සමාන නම් කෝණ දෙකක් ඒවාට සම්මුඛ පාදද සමාන වේ. ඔක තමයි විලෝමයෙන් කියන්නේ. හරිද? රයිට් අපි ඔක ලියාගමු. සමදිපාද ත්‍රිකෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයේ විලෝමය ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම්
කෝණ දෙකක් සමාන වේ නම් කෝණ දෙකක් සමාන වේ නම් එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාද සමාන වේ. එම සමාන කෝණවලට සම්මුඛව පිහිටන පාද සමාන වේ. හරිද? සම්මුඛව පිහිටන පාද සමාන වේ. මේක ඇඳ ගන්න ළමයි මේ රූප සටහන. ටක් දාලා අඳින්නකෝ. හරි සර්. හරි. හරි සර්. right. එහෙනම් ඔයාලා කොහේදී හරි කෝණ දෙකක් සමාන ත්‍රිකෝණයක් දැක්කොත් ඒක සමදිපාදේ කියලා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. හරිද? කෝණ දෙකක් සමාන නම් ඒවට කියනවා සමදිපාද ත්‍රිකෝණ. ඔන්න බලන්න. මම උදාහරණයක් කරනවා. මේ කෝණය x, මේ කෝණය x, මේක y, මේක y. A B C D E. මෙන්න මේ රූප සටහන තුල තියෙන සමදිපාද ත්‍රිකෝණ මොනවද ළමයි? මේක තියෙන සමදිපාද ත්‍රිකෝණ මොනවද? ACD. ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණය ලොකු මේක තව ACD කෝණ. CB ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණය. වැරදිලාවත් ඕකේ මේ මෙහෙම කරලා තිබුණා. හරි. දැන් උතර බලලා කියන්නේ මේක සමදිපාද ත්‍රිකෝණ කීයක්ද? මේක සමදිපාද ත්‍රිකෝණ කීයක්ද? මේ රූප සටහනේ ඇති සමදිපාද ත්‍රිකෝණ ගණන කීයක් වේද? 4යි සර්. 4ක් තියෙනවා. මොනවයි තියෙන්නේ? මෙන්න මේක සමදිපාද ත්‍රිකෝණයක්. මේ මුලින්ම තියෙන්නේ ABC සමදිපාද. තව ADE සමදිපාද. ඒ කොහොමද ළමයි ඔයාලා සමදිපාදේ කියලා කියන්නේ? දැන් කියන්න. ඇයි එහෙම කියන්නේ? ABC කෝණයයි BAC කෝණයයි සමාන නිසා. කෝණ දෙකක් සමාන වෙනව නම් ත්‍රිකෝණයක අනිවාර්යෙන් එයා සමදිපාද. එච්චරයි දැනගන්න ඕන. කෝණ දෙකක් සමාන නම් සමදිපාද. දැන් මේක කෝණ දෙක සමාන නිසා මේ මැද තියෙන ACD සමදිපාද ත්‍රිකෝණයක්. මේ ලොකු ත්‍රිකෝණේ ABE එයත් සමදිපාද. ඇයි එයාගේ කෝණ දෙකක් සමාන වෙනවා. අපේ ළමයිට තේරුණාද සමදිපාද ත්‍රිකෝණ අඳුර ගන්න විදිය? ඔව් සර්. හරි. ඒක නිසා හැමෝම මේක කල්පනාවෙන් කොහොම හරි කෝණ සමාන වෙනවද කියලා බලලා මේ ගණන් ටික හදන්න ඕන. පෙළ ගන්න 108 පිටුව. ජයතිට ඉස්කෝලේ පන්තිද? ඔව් සර්. ඊයටේ
6:00ට. මලීෂටත් ඉස්කෝලේ පන්තිද? ඔව් සර්. කීයට? 6:00. දැන් ඔය මේ බටේ මුල්ලේ යන අනිත් ළමයිට 6:00ට පන්ති නැද්ද? තව ඉන්නෝනේ බටේ මුල්ලේ යන ළමයි. ඕෂදීට පන්ති නැද්ද? 6:00ට. තියෙන ඔන්න මැසේජ් එනවා හො ගාලා. හරි. අපි විසඳුමක් දෙන්නම්. බය වෙන්න එපා. හරිද? ඉස්කෝලේ ටීචර්ගෙන් රෙකෝඩින් එක ඉල්ලුවොත් දෙන එකක් නැද්ද මලීෂ? ඒ මිස්ලා රෙකෝඩින් දාන්නේ. අයියෝ. ටීචර්ට කිව්වනම් හරිනේ. හරි. අපිවත් මොකක් හරි කරලා දෙන්නම්. මේ සර් අනිත් එක නදින්න ඕනේ නෑ මේක ඕනනම් මේක ඇඳගත්තත් කමක් නෑ 93 අභ්‍යාසය අපි කරමුකෝ මේක ඕනෙත් නෑ ඔයාලා 108 පිටුවේ 93 අභ්‍යාසයේ පළවෙනි ගාන පහත රූපවල දී ඇති තොරතුරු අනුව සමදිපාද ත්‍රිකෝණ ඇතනම් ඒවා තෝරන්න හැබැයි ඔබ දක්ෂ වෙන්න මේක තුල තියෙනව සමහර ඒවා ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ ඕව දාලා සමාන කරලා ගන්න ඒවා දැක්ක ගමන් ප්‍රතික්ෂේප කරන්න එපා ළමයි try කරන්න කෝණ දෙකක් සමාන කරගන්න බැරිම නම් අතාරින්න හැමතිස්සෙම හොයලා බලන්න ඔය සමහර ඒවා තියෙනවා ඒකාන්තර කෝණ වලින් එහෙම ගන්න පුළුවන් අනුරූප කෝණ වලින් ගන්න පුළුවන් මිත්‍ර කෝණ වලින් ගන්න පුළුවන් ඒවා හරි ඔයාලට අවස්ථාව දෙනවා ඔය කොටස් 6 ඉක්මනින් හදන්න රූප අඳින්නෝනේ රූප අඳින්න ඕනේ නැහැ නේ උත්තර ටික විතරක් ලිව්වහම ඇති නමයයි දෙක අභ්‍යාසය ඔව් අපි 9යි 3 කරන්න කිව්ව පුතේ 9යි 3 පිටු අංක 108 හරි හොඳට කල්පනා කරලා බලලා ඔය ටික තෝරන්න ඕන ළමයි සමහර රූප සටහන් තුල තියෙනව පුතාලා සමදිපාද ත්‍රිකෝණ දෙක දෙක සමහර ඒවාගේ තියෙන තුන තුන හරිද හොඳට දකින්න සමහර ඒවාගේ තුන තුන තියෙන ඒවාත් තියෙනවා ඒක නිසා මේ හොඳට බලලා කරන්න දැන් ওই තුන්වෙනි රූප සටහනේ සමදිපාද ත්‍රිකෝණ තියෙන සැලකිය යුතු ප්‍රමාණයක් තුන්වෙනි රූප සටහනේ ඒක හැබැයි අපි හදා ගන්න ඕන කෝණවල අගයන් දීලා තියෙන නිසා ඒවා හදාගෙන තමයි කරගෙන යන්න වෙන්නේ බලන්න try කරලා
ළමයි ඉවර කරාද ඔය ටික? ඉක්මනට කියන්න. පොඩ්ඩක් ඉන්න සර්. ශ්වේත ඉවරද ඔය ටික? ඉවර නෑ. ඒකේ තව චුට්ටක් තියෙන මම මේ පළවෙනි ගානේ කොටස් 6 විතරයි කරන්න කිව්වේ. රුචිර කියන්න. එකසේ සමාන වෙන කෝණ ලියලා සමාන වෙන පාදල් ලියලා මේ ත්‍රිකෝණය රෝඩ් නෑ. ඕකේ මේ ත්‍රිකෝණ වල නම් ටික ලිව්වත් ඇති. ඕකේ මේ සාධනයක් නෑ. දැන් පළවෙනි එක සමදිපාදද? ඔව්. එහෙනම් උත්තරය ABC ත්‍රිකෝණයේ සමදිපාද එච්චරයි. දෙවනි රූප සටහන. ඒකේ තියද ඔව් මොනවයි තියෙන්නේ? ABC ත්‍රිකෝණයේ සමදිපාදයි ADC ත්‍රිකෝණයේ සමදිපාදයි. එච්චරයි. ඊළඟ එක කෝණ දෙකක් සමාන වෙන ඒවා තෝරන්න තියෙන්නේ. තුන්වෙනි එකේ තියෙන ඒවා සේරම කියන්න. ඒ ටික එතකොට ලියන්න. අහම ලියන්න ඕනේ නැද්ද? ඇහුන්නේ නැහැ. එහෙම අහම ලියන්න ඕනේ නැද්ද සමානයි කියලා කෝණ? එච්චර ලියන්න ඕනේ නැහැ. ඕකේ මෙහෙම සාධනයක් කරන්න නැහැ. තෝරන්නනේ තියෙන්නේ. පෑනක් හරි යටින් තේරුවත් කමක් නැහැ. ලේසි වැඩක් තියෙන්නේ අමාරු නෑ එච්චර. පළවෙනි එක පුළුවන්. දෙවෙනි එකේ දෙකක් තියෙනවා ත්‍රිකෝණ. තුන්වෙනි එකේ කීයක් තියද? තුනක් දෙකක් තියෙනවා තියෙනවා. සර්. දෙකක් තියද තුනක් තියද එකක් තියද? තුනක් තියෙනවා. තුනයි. තුනක් තියෙනවා. එක කියන්නේ නම් බලලම නෑ මේක දිහා. නේ කපටි විදියට බලලා තියෙනවා. මේ බලන්න. මේ ත්‍රිකෝණයේ ලොකු ත්‍රිකෝණය ගන්නකො ඉස්සෙල්ලම මේක 45 කියලා දීලා තියෙනනේ පුතාලා. ඒවා අපි හරියට කරන්න ඕනේ. මේක 45යි මේක 90යි ඒක නිසා මේක 45යි. එහෙනම් පළවෙනියටම ලියන්න පුළුවන් මේකේ PQR ත්‍රිකෝණය. ඒක සමදිපාදයි. දැන් පළවෙනියටම ලියන්න පුළුවන් PQR ත්‍රිකෝණය. ඊළඟට මේක මෙතනින් කපලා දාලා ලම්බයක් ගහලා තියෙනවා මේක 90යි. 45යි 90යි 135යි. ඒක නිසා දරුවනේ මේක 45යි. එහෙනම් ඔන්න කෝණ දෙකක් සමාන තව ත්‍රිකෝණයක් ආවා. ඒ කියන්නේ මේ දෙක සමාන වෙනවා. ඒ ත්‍රිකෝණේ නම මේ මොනවද? PQS. ඔය විදියටම මේකේ මේ පැත්තත් බලන්න. මේ පැත්තත් බලන්න. මේක 45යි මේක ලම්බයි නම් මේකත් ලම්බයි මේකත් 45යි. එහෙනම් QRS ගන්නත් පුළුවන්. බලන්න ත්‍රිකෝණ තුනක් තියෙන සමදිපාද. ඒක හරියට බලන්න කිව්වේ. සමදිපාද ත්‍රිකෝණ තුනක් තියෙනවා. ඒ වල ලියන්නේ කෝණ සමානයි. ඒවා. මොකද පුතේ? ඒකේ කෝණ සමාන ඒවා ලියන්නේ ඕන්නේ නැහැ. මම ත්‍රිකෝණ ටික තේරුවාම ඇති. හරිද? ඉවරද? හතරවෙනි රූප සටහන බලන්න. කීයක් තියද? සමදිපාද ත්‍රිකෝණ කීයක් තියෙනවයි? තුන්වෙනි එකේ ඒකාන්තර කෝණ වලින් ගන්න පුළුවන්. කීයක් තියද? දෙකයි. සමදිපාද ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බලමු. ඔක ඔයාලගේ පොතේ පැන්සලක් අරගෙන දත්ත ටික ලකුණු කරා නම් වැඩේ හරි. ඔහමනේ තියෙන්නේ. මේක මෙතනදී ආ වෙලා තියෙනවා. මේක 40යි. මේක 40යි. ඒ වගේම ළමයි මේව සමාන්තරය කියලා දීලා තියෙනවා.
එහෙනම් මේක 40 නිසා ඒකාන්තර කෝණ වලින් මේක 40යි. මේක 40 නිසා ඒකාන්තර කෝණ වලින් මේක 40යි. right. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමානයි කියන්නේ සමදිපාදයි. මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමානයි කියන්නේ සමදිපාදයි. KLN LMN ඊළඟට මේ පස්වෙනි එකේ සමදිපාද ත්‍රිකෝණයක් තියද ළමයි නැද්ද? මොකද කියන්නේ? තියද නැද්ද? තියෙනවා. ඔය තියෙන ත්‍රිකෝණේ සමදිපාදයි. කොහොම මේ හොයාගත්තේ? මිත්‍ර කෝණවලින්. මිත්‍ර කෝණ වලින්. වාසනා කියන මිත්‍ර කෝණ වලින් ගන්න පුළුවන්ලු. මිත්‍ර කෝණ වලින්ද අනුරූප කෝණ වලින්ද? දෙකම ඕනද නැත්තම්? ඉන්පුට් ඔන්. මිත්‍ර කෝණය අනුරූප කෝණයි දෙකම පාවිච්චි කරන්න වෙනවා මේ වැඩේට. බලමු. මේව තියෙන්නේ ආවනේ. මෙන්න මේක 110යි ළමයි. මම මේ දල රූප සටහනක් අඳින්නේ. මේව සමාන්තරයි. මේක 110 නිසා අපිට පුළුවන් ළමයි මිත්‍ර කෝණ වලින් හොයාගන්න මෙන්න මේ කෝණ. මේක 110 නිසා මේක 70. හරිද? ඒ වගේම මේ රේඛාවයි සමාන්තර නිසා අපිට පුළුවන් අනුරූප කෝණ වලින් මෙන්න මේ කෝණය 70 කියලා හොයාගන්න. මේක 70. ගානේ දීලා තියෙනවා දරුවනේ මේක මෙහෙම ඇඳලා මේකත් 70 කියලා. මේකත් 70යි මේකත් 70යි මේ ත්‍රිකෝණ සමදිපාදයි. එහෙමයි ගන්න. මේ දෙන්න මිත්‍රයි මේක අනුරූපයි F අකුර වගේ. ඒක නිසා ඔන්න තව ත්‍රිකෝණයක් එනවා සමදිපාද. අන්තිම එක වගේ එකක් මං කරා මතකද ළමයි ඔයගොල්ලොන්ට? අන්තිම එක වගේ එකක්. ඒකේ තියෙන සැලකිය යුතු ප්‍රමාණයක්. ඒකේ තියෙනවා 1 2 3 4ක්ම තියෙනනේ. ඔය හතරම ලියන්න. සර් කියන්න. මොකද ප්‍රශ්නේ? කියන්න ළමයි. මොකද ප්‍රශ්නේ? අන්තිම ගානේ හතරම ලිව්වද? හතරක් තියෙනවා. ලිව්වා. ඒ සර් කොන පොතේ ලියන්න ඕනේ නෑනේ. නෑ. අවිෂ කියන්න බැරිද අන්තිම එකේ තියෙන ත්‍රිකෝණ හතර? ඒ අවිෂ කියන්නකෝ අන්තිම එකේ තියෙන ත්‍රිකෝණ හතර. සර් අන්තිම එකේ 3යි. 3යිද තියෙන්නේ? හතරක් තියෙනවා. KD කෝණේ අන්තිම එකේ මේ හතරක් නැද්ද? තියෙනවා. තියෙනවනේ. තියෙනවා සර්. ඇයි මේ හතරක් පේන්නේ නැද්ද? පොඩ්ඩක් දත්ත දාලා රේට මෙහෙට බලන්න ඕන. අපි මේ කාවින්දගෙන් අහමු බලන්න. කාවින්දා දෙව්මි නි කියන්න බලන්න. අන්තිම එකේ තියෙන සමදිපාද ත්‍රිකෝණ සියල්ල පුළුවන් උත්තරයක් දෙන්න. ඔයාලා මේකට උත්තර ලියලා ඉවර නැද්ද ළමයි? කාලය ගන්න සෑහෙන්නනේ. මම මේ බලන් ඉන්නේ ඒකයි. ලිව්වා. සෑහෙන්න වෙලා ගත කරන්න ඕනේ වැඩක් දුන්නාම.
හිරුනි කෞශල්‍යයක් කියන්න බලන්න එහෙනම් මේකේ තියෙන සමදිපාද ත්‍රිකෝණ හතර. කවුරුත් උත්තරයක් දෙන්නේ නැහනේ. KD ත්‍රිකෝණය, KAB ත්‍රිකෝණය, KBC ත්‍රිකෝණය, KCD ත්‍රිකෝණය. අන්න හතරම කිව්වා. ඇයි මැද එක සමදිපාදය කියලා අපි ගත්තේ ළමයි? අර දන්නවද? සමද්විපාදය. දැන් මේක x නේ. මේකත් x. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. මතක තියාගන්න මේක 2x ළමයි. ඊළඟට මේකත් x මේකත් x. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. මේකත් 2x. බලන්න ඇතුලේ නිර්මාණයක් වුණා. තව සමදිපාද ත්‍රිකෝණයක්. මේක සමදිපාද. හරිනේ? මේ ත්‍රිකෝණය සමදිපාදයි. මේ ත්‍රිකෝණය සමදිපාදයි. ලොකු ත්‍රිකෝණය සමදිපාදයි. දැන් හතර ආපු විදිය තේරුණාද ළමයි? 1යි 2යි 3යි ලොකු ත්‍රිකෝණේ 4යි. නෙතුමිට පැහැදිලිද කියපු එක? ඔව් සර්. right. මං හිතනවා ගැටලුවක් තියෙන විදියක් නැහැ. කවිඳු හරිද? හරි. හරි right. ලසන්තිකා මේ ටික සටහන් කරගත්තද? ඔව් සර්. අපි ඊළඟට ළමයි 9 3 අභ්‍යාසෙම තව ගණන් කීපයක් හදන්න ඕන මදි හැදුව ප්‍රමාණය. අපි තාම මේ ගැන අදහසක් නේ ඔයාලට දෙන්නේ. දැන් මට චුට්ටක් මතක් කරලා කියනවද පුතාලා බ්‍රහස්පතින්ද පන්තියේ මොන පාඩමද යන්නේ? සමීකරණ ඉවර කරාද නැත්නම් සමීකරණ වල ටිකක් ඉතුරු වෙලා තියෙද? සමීකරණ වල ටිකක් ඉතුරු වෙලා තියෙනවා. සමීකරණ වල ටිකක් ඉතුරුයි නේ. right. සමීකරණ කියන්නේ ළමයි මේ වාරේ 3 වෙනි පාඩමනේ. සෑහෙන්න ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදයට හේතුව මෙන්න මේ ඉතුරු වෙච්ච පාඩම් දෙක. දැන් ලබන සතියේ මම සඳුදා උදේයි බ්‍රහස්පතින්දයි දෙකේම කරන්නේ එකම පාඩම. එතකොට දවස් දෙකේම කරනවා. දැන් මේක ඉවරයි නේ. මේක අදින් ඉවරයි. ඒක ලබන සතියේ සඳුදා උදේ බ්‍රහස්පතින්ද කරලා ඉතුරු වෙන ටික කරනවා. එතකොට දවස් දෙකේම අපිට වැඩ ටික යන්න පුළුවන්. මම ඔයාලට පේපරයක් දීලා තියෙද ළමයි කරන්න පළවෙනි වාරේ. සග්ගාල කියන්නේ. ඔව්ද නැද්ද? ඔව්. නෑ. හරි. පේපර් එක පුතේ මම ඕන මේ සර්. හරි මම අද දාන්නම් පේපර් එක නැති අයට ඒක ලබන සතියේ අපි සඳුදා උදේ සාකච්ඡා කරමු. මොකද පේපර් එකක් සාකච්ඡා කරේම නැහැ. ඒක නිසා ලබන සතියේ අපි පාඩම සඳුදා උදේ නොකර පේපර් එක සාකච්ඡා කරන්න පැය දෙක තියාගමු. ඔයාලා මේ සතියේ පේපර් එක කරන්න මම පන්ති ඉවර වෙලා පේපර් එක දාන්නම්. හරිද? පළවෙනි වාරයට අදාළ පේපර් එක. ගිය අවුරුද්දේ 2020 දකුණු පළාත් පළවෙනි වාරේ පේපර් එක දුන්නේ නැද්ද මම? දුන්නා වගේ මතකයි. දුන්නා සර්. දුන්නනේ. දුන්න සර්. ඒක හම්බෙච්ච නැති දරුවන්ට මම අද නැවත දාන්නම්. ගිය අවුරුද්දේ 2020 පළවෙනි වාරේ දකුණු පළාත් පේපර් එක. ඒක ළමයි විභාගයක් විදියට ලිව්වේ නැහැ. ඔයාලා නෙවෙයි. ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා අක්කලා ලිව්වෙත් නැහැ. ගිය අවුරුද්දේ කොරෝනා වලට වහලානේ තිබුණේ. පළවෙනි වාරේ දකුණු පළාතෙන් පේපර් මුද්‍රණය කරාට ළමයි ඒව ළමයිට ලියන්න ඕනේ නැහැ. සමහර ඉස්කෝලේ වල ළමයිට බෙදලා දාලා තිබුණා. ඉතින් මේ ඒක නිසා මේ පේපර් ගොඩක් අය දැකලත් නැහැ. ඔයාලා ළඟ තියෙන විදියකුත් නැහැ. හරිද? මේ පේපර් එක අපි කරමු. කරලා බලමු කොච්චර 10 වසර බැරෑරුම්ද කියලා. ජනිදුට මේ පේපර් එක හම්බුන්නේ නැද්ද? ජනිදුට දෙන්නෙක් ඉන්නෝ. දැක්කේවත් නැද්ද? මේ සමහර ළමයි පේපර් එක මම WhatsApp දාලා තිබුණේ group එකේ. මට හොඳට මතකයි. ඉතින් මේක දැකලා නැහැ. හැබැයි අද දකින්න වෙයි. මොකද ලබන සතියේ මම ඕක කරන නිසා හැමෝම මේ සතිය තුල මේ පේපර් එක කරලා ඉවර කරන්න. හැබැයි ටිකක් සංකීර්ණ වෙයි. ඒ ගැන හිතන්න එපා. පුළුවන් උපරිම කරන්න පැය 5ක් තියනවා එක කරන්න. හරිද? එක දිගට පැය 5ක් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. අඩු ගානේ පැය 2ක් පළවෙනි එක කරලා ඉවර කළා. ඊළඟට දෙවෙනි කොටස කරන්න ගන්න. හරි. සර් ත්‍රිකෝණ අංග සමීකරණ
ත්‍රිකෝණාංග ඒක සාමය කරේ කරානේ. පන්තිය කරේ නෑ සර්. ඔයාලයි පන්තියේ කරන්න බැරි වුණානේ. බලමු ඉතින්නේ. ඒක අනිත් සියලු ළමයිට කරලා තියෙන්නේ. අපි බලමු එක් කරගෙන යන අතරේ ගැටලුවක් තිබුණොත් අපි ඒක කතා කරලා දෙන්නම්. හරි. අපි හදමු ළමයි 109 පිටුවේ තියෙන අද ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද? පේපර් එක තියෙනවා. ක්ලාස් එක ඉවර වෙන්නේ නම් 7:00ට බලමු මේ ගණන් ටික හදලා 7:25 විතර වෙනකොට වැඩ ටික ඉවර කරොත් 7:25ට විතර ඉවර කරන්නම්. අපි බලමු වෙලාව. දැන් මහන්න එපා ළමයි. තුන්වෙනි ප්‍රශ්නය කරමු. 109 පිටුවේ තියෙන තුන්වෙනි ප්‍රශ්නය. රූප සටහනේම ඇඳගෙන පටන් ගන්නකො. සාධනයක් තියෙන්නේ. ගණන් ටිකක් හදමු. සර් තුන්වෙනි දානනේ. තුන්වෙනි ගාන. මේකේ ළමයි මේ කියනවා AB සමානයි AC වේ. මෙන්න මේ දෙක සමානයි. AB සමානයි AC වෙනවලු. ඊළඟට මේ කෝණවල සමච්ඡේදකය ඕගිහිදී හම්බ වෙනවලු. අර ඒකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ABC කෝණ සමච්ඡේදක මෙන්න මේව සමානයි ළමයි. මේ කෝණේ සමච්ඡේදකය ඒත් සමානයි. පොඩි වැඩක් කරන්න තියෙන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා පෙන්නන්න තියෙන්නේ. හරිද? දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණය සමදිපාද නිසා සම්මුඛ කෝණ සමානයිනේ ළමයි. සම්මුඛ කෝණ සමානයි. හරි. මම ගාන හදන්නද ඔයගොල්ලෝ හදලා දෙනවද? මෙන්න මේ මැද තියෙන ත්‍රිකෝණය සමදිපාදය කියලා පෙන්වන්න තියෙන්නේ. මේකේ ලොකු ත්‍රිකෝණෙ චුට්ටක් බලමු ළමයි. ලොකු ත්‍රිකෝණ ABC ත්‍රිකෝණය මම මෙතන පොඩ්ඩක් වෙනම ගන්න. මේ ත්‍රිකෝණයේ AB සහ AC සමාන නිසා ABC යනු සමදිපාද ත්‍රිකෝණයක්. ABC යනු සමදිපාද වේ. එම නිසා ABC කෝණය සමාන වෙනවා ACB කෝණයට වේ. මේ දෙන්න සමානයි. හරිද? ඔක තේරුණාද නැද්ද? ළමයි ඔක තේරුණාද නැද්ද?
තේරුණා. මේ ලොකු ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය සමදිපාද වෙනවා. ඒක නිසා ABC සමානයි ACB වෙනවා. මම පොඩි වැඩක් කරනවා. මම මේකයි දෙකම දෙකෙන් බෙදනවා. බලන්න මට ලේසි ක්‍රමයක් දැන් මතක් වුණා ළමයි. මම මේකේ දෙපසම දෙකෙන් බෙදනවා. දෙපසම දෙකෙන් බෙදමු. එහෙනම් ABC කෝණයක් දෙකෙන් බෙදනවා. සමාන වෙච්ච ACB කෝණයක් දෙකෙන් බෙදනවා. වෙනසක් නැහැනේ ප්‍රත්‍යක්ෂ වලට අනුව. ප්‍රත්‍යක්ෂ වලට අනුව මෙයක් දෙකෙන් බෙදුවා මෙයක් දෙකෙන් බෙදුවා. ABC කෝණය දෙකෙන් බෙදුවොත් මෙන්න ABC කෝණය මේක දෙකෙන් බෙදුවොත් කවුද ලැබෙන්නේ? ABC කෝණය තියෙන මේ සම්පූර්ණ කෝණය ඒක දෙකට බෙදුවොත් ලැබෙන කෝණයක් කියලා ළමයි. කවුද ලැබෙන්නේ? අපිට අවශ්‍ය කෙනා මෙයා ලැබෙනව නේද? මෙයා මෙන්න මේ ABC කෝණය දෙකට බෙදුවොත් මේක ලැබෙනවා. කවුද ලැබෙන්නේ? OBC. එහෙනම් මේක දෙකට බෙදුවොත් ලැබෙන OBC කෝණය. කියන්නේ අනිත් පැත්තේ දෙකට බෙදුවොත් ACB දෙකට බෙදුවොත් කවුද ලැබෙන්නේ? OCB. ආන්න හරි මේක ලැබෙනව නේද? මේ සම්පූර්ණ කෝණය දෙකට බෙදුවොත් මෙන්න මේක ලැබෙනවා. කවුද ලැබෙන්නේ? OCB. දැන් මොකද කියන්නේ? මෙන්න මේ ත්‍රිකෝණයේ ඇවිල්ලා තියෙනවා OBC කෝණයයි OCB කෝණයයි සමානයි කියලා. දැන් කියන්නේ එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමාන නම් මෙයා මොන જાතියද? සමදිපාද. අපිට ලියන්න පුළුවන් මෙතනින් පස්සේ. එම නිසා මොකද වෙන්නේ? OB සමානයි OCB. ප්‍රමේයද ප්‍රමේයේ විලෝමයද ළමයි ගත්තේ මේ. මේක සමදිපාදේ කියලා කියන්න ගත්තේ ප්‍රමේයද විලෝමයද? විලෝමය. ඇයි? කෝණ දෙකක් සමාන නම් පාද දෙකක් සමානයි. හරිනේ? කෝණ දෙක සමානයි එම නිසා පාද දෙක සමානයි. ප්‍රමේයේ විලෝමය. ඕන්න. අන්තිමේදී ලියනවා නැවත එම නිසා OBC ත්‍රිකෝණය සමදිපාද වේ. ඔන්න ගන්න. එච්චරයි කරන් තියෙන ළමයි. හැමෝටම තේරුණාද නැද්ද? මෙන්න මේ ලොකු ත්‍රිකෝණයෙන් තමයි ගාන හැදෙන්නේ. තේරුණා සර්. හරි ලියාගමු. බ්‍රහස්පතින්දා පන්තිය පොඩ්ඩක් පහළට ගන්න පුළුවන්ද? පහළට කිව්වේ කීයට වගේද? ඒක හවස 3ට වගේ දා ගන්න අමාරු වෙන්නේ. 3ට වගේ දාගන්න නම් අනිත් ළමයිට කොහොම වෙයිද දන්නේ නැහැ. තනි තීරණ ගන්න බෑ පන්තියක් වෙනස් කරනකොට ළමයි. හරි ගැටලු. මොකද මටත් බෑ මං හිතන්නේ බ්‍රහස්පතින්දා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සර් පහටවත් බෑ. 5-7 අපි කරන්නේ 6-8නේ. මම ටිකක් කාලසටහන බලන්න පුතේ මට සතියට කරන්න දෙනවා පන්ති 12. හරිද? ඔයාලගේ පන්තියේ දෙකක් කරනවා 11 වසරට දවස් 3ක් කරනවා. ඔය විදියට අනිත් පන්ති දවස් 2 කරනවා. ඒ චුට්ටක් බලන්න ඕන. ඔයාලට මේ වෙන පන්තියක් තියද? ඔව් සර්. කීයටද තියෙන්නේ? 7ට සර්. 7ට. ඔව්. කලින් තිබුණේ නෑනේ. අලුතෙන් දාලා සර්. ඔබ අදාළ කෙනාට කියලා අදාළ ගුරුවරයාට කියලා වෙනස් කරගන්න බැරිද පන්තියක් තියේ කියලා? බෑ සර් 11 වසරක් ඉන්නවා. මොකද පුතේ? 11 වසරක් ඉන්නුනේ. 10යි 11යි දෙකම එකටද? ඔව් සර්. කාගේ පන්තිය? චිරන්ත සර්. විද්‍යා පන්තිය. හා. ඒකනේ මොකද කරන්නේ? බලමු අපි ළමයිට පොඩි මැසේජ් එකක් දාලා.
හරි. සර් පේපර් එක ගන්න ඕන ලබන සඳුද වෙන කලින්නේ. අද ලියන පේපර් එක නම් WhatsApp කරන්න ඔයාලා ටියුට් ටික පුළුවන් අය ගන්න. ටියුට් ටික ගන්න පුළුවන් අයට ඇවිල්ලා එන්න පුළුවන් අය ගන්න. අනිත් අය 14න් පස්සේ ටියුට් ටික ගන්න. නැත්නම් ටියුට් ටික මම WhatsApp කරලා දෙන්නම්. මම මැසේජ් එකකුත් දාලා ඇති ළමයි. හරිද? ඔයාට ඒක ගන්න ඕන. දුර ළමයිට නම් ටිකක් අමාරුයි. අපේ ඔය බෝපිටිය පැත්තේ ළමයිට නම් ගන්න පුළුවන්. ඒ හරිය එච්චර ගැටලුවක් නැති නිසා ටවුන් එකේ අයට නම් පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඒක තමයි තියෙන ගැටලුව. තව සතියක් පොඩ්ඩක් ඉවසලා බලමු. නැත්තම් මම සමහර ළමයිට ටියුට් ටික WhatsApp කරා මේ මාසෙම ටියුට් ටික. එතකොට ඉතින් පොඩ්ඩක් print කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම හරි කරමු. දැන් මොකද මම ටියුට් ටික print කරලානේ තියෙන එක අපරාධයක් වෙනවා. එහෙම වුණොත් ඒක ඔයාලට print කරපු ටික ඒක නිසා අපි බලමු ඒක ගන්න 14න් පස්සේ මොකද තත්ත්වය කියලා. සර් පේපර් එක සාකච්ඡා කරන සඳුදනේ. සඳුදේව. මේමයි ළමයි දැන් ඔයාලා මේ ගණන් පන්තිය මොකක් හරි ගැටලුවක් කියලා කට් කරගෙන මම දන්නේ නැහැ ඔයාලට කැමැත්තක් කරන්න. නමුත් මේ බ්‍රහස්පතින්ද පන්තිය එහෙම කට් කරගන්න එපා. හරිද? මම දන්නේ නැහැ ඔයාලට මොන වෙයිසේද කියලා. මගේ පැත්තෙන් මම කිව්වේ මොකද මේ මම දාලා තිබුණු ටයිම් එකක් නිසා මට ඒක වෙනස් කරන්න මම පොඩ්ඩක් බලන්න ඕන මගේ කාලසටහන මට ඊට කලින් පන්තියක් තියෙන බව මට මතකයක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් වෙනස් කරන්න බැරි වෙනවා. හරිද? රයිට්. අපි ඊළඟට ටියුට් එක කොහෙන්ද ගන්න තියෙන්නේ? ටියුට් එක නෙතුම් ඉතින් මං එනකන් ඉන්න වෙනවා ක්ලාස් එකට. හරිද? සර් ඔය දෙපසින් බෙදන්නේ මොකෝ? දෙකෙන් බෙදන්නේ. දෙකෙන් බෙදා. දෙකෙන් බෙදුවාමනේ සමච්ඡේද වෙන්නේ බොල. ඇයි මේක සමාන කෑලි දෙකකට බෙදන්න එපා. සමච්ඡේද වෙනවා කියන්නේ දෙකකට බෙදනවා කියන එක. ඒකයි දෙකෙන් බෙදුවේ. හරිනේ? මේක හරියට දෙකට බෙදුවාම මේක එනවා. මේක හරියට දෙකට බෙදුවාම මේක එනවා. ඒකයි දෙකෙන් බෙදුවේ. හරිනේ? ගණන් හදලා අත්දැකීමෙන් මේක කරන්න ඕන ළමයි. ගොඩාක් ගණන් හදනකොට අපිට අත්දැකීම් අනිත් ඒවාත් එහෙම හදන්න ඕනේ. ඒක නිසා අනිත් ඒවාත් එහෙම හදන්න. ඊළඟට අපි 4 වෙනි ගාන හදමු. 4 පටන් ගන්න. හරි try කරන්න ළමයි. ඉස්සෙල්ලා ලොකු ත්‍රිකෝණයෙන් වැඩේ පටන් ගන්න ඕන ළමයි. ලොකු ත්‍රිකෝණයෙන් බලන්න. ඒ ලොකු ත්‍රිකෝණයේ උදව් කරගෙන පොඩි ත්‍රිකෝණයට යන්න try කරන්න. එහෙමයි යන්න ඕනේ. එක තරයට බෑ කොහොමද? රූප සටහන අනිවාර්යෙන් ඇඳ ගන්න. පොඩි වෙලාවක් දෙන්නම් කරලා බලන්නකෝ. රූප සටහන ඇඳලා දත්ත ලකුණු කළා. සමදිපාද නිසා කෝණ දෙකක් සමානයි. ඒ කෝණ දෙක ලකුණු කරගන්න. ඒ ලකුණු කරපු කෝණ ලියන්න පොතේ AB සමානයි AC නිසා මෙන්න මේ දෙන්න සමානයි. එම නිසා තව ඒව සමාන නම් ඒව ලියන්න. මොකද සමාන්තරය කියලා දීලා තියෙනෝනේ. right. මම විනාඩි කිහිපයක් දෙන්නම්.
හරි මම ළමයි ඔන්න දැන් පටන් ගන්නවා වැඩේ. ඉස්සෙල්ලම ලොකු ත්‍රිකෝණයෙන් ආරම්භ කරමු. මේ ලේසි ගණන් කවුද හැදුවේ මේ ගණන? අපි ඒකත් තාම හදපු කෙනෙක් ඉන්නවද පන්තියේ? පළවෙනි එක පළවෙනි එක කරා. හදනවා. රයිට් අදන්. කවුරු හරි හදපු කෙනෙක් ඉන්නවද මේක? පළවෙනි එක හැදුවා. පළවෙනි එක හැදුවා. ඔය ගයාත්‍රිල දෙන්න එහෙම හදලා නැද්ද? ජනිතු පළවෙනි කොටස හදලා. රයිට්. මේ ත්‍රිකෝණයේ සමදිපාදය කියලා දීලා තියෙනවා. මම දත්ත ලකුණු කරගන්න. AB සමානයි AC. එහෙනම් ලියන්න පුළුවන් AB සමානයි AC නිසා ABC කෝණය සමාන වෙනවා ළමයි ACB සමදිපාද නිසා. සමදිපාද නිසා මෙන්න මේ දෙන්න සමානයි. මෙන්න මේ දෙන්න සමානයි. right ඊළඟට ළමයි කරලා තියෙන වැඩේ දන්නවද? මෙන්න මේ BC රේඛාවට සමාන්තරව මේක හරහා තවත් රේඛාවක් ඇඳලා. ඕන. කරපු වැඩේ. දැක්කයි? ඒ සමාන්තර රේඛාවට නම තබලා තියෙන PQ. මොකද වෙන්නේ? මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් තිබුණ නිසා ඔයාලට මතකද අනුරූප කෝණ කියලා එකක් අපි ඉගෙනගෙන තියෙනවා කිසු. මෙන්න මේ B කෝණයට අනුරූප වෙනව ළමයි මෙන්න මේ P කෝණය සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් PQ සමාන්තරයි BC නිසා මොකද වෙන්නේ? ABC කෝණය සමාන වෙනවා APQ ට. අනුරූප කෝණ. මේ දෙන්න සමානයි. ඒ වගේම ඕකේ අනිත් පැත්ත මෙන්න මේ කෝණයට මේ කෝණය අනුරූපයි. එහෙනම් මේ දෙකක් සමාන වෙනවා. එහෙනම් ලියන්න පුළුවන් තව ලියන්න පුළුවන් ACB කෝණය සමාන වෙනවා කාටද? AQB කෝණයට. ඒකත් අනුරූප කෝණ. හොඳට අහගන්න. දැන් ඔයාලට පේනව නේද? AB කියන කෝණයයි ACB කියන කෝණයයි දෙන්න සමානයි. ප්‍රත්‍යක්ෂ වලින් යන්න තියෙන්නේ. මෙන්න මේ ABC සහ ACB කියන කෝණ දෙක සමානයි ළමයි. බලන්න. මේ දෙන්න සමාන රාශීන් දෙකක්. මේ දෙන්න සමානයි. මේ මුන් දෙන්න සමාන රාශීන් දෙකක් නිසා මෙවුන් දෙන්න මොකද වෙන්නේ? මේ දෙන්න මොකද වෙන්නේ? සමානයි. සමාන. මෙන්න මේ යුගලය සමාන රාශීන් දෙකක්. මේ දෙන්න සමාන වෙනවා. උඩ තියෙන්නේ යානේ ABC සමානයි ACB. එහෙනම් සමාන රාශීන් වලට සමාන රාශීන් දෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒ නිසා APQ කෝණය සමාන වෙනවා AQP කෝණයට. APQ සමානයි AQP ට. මේක ප්‍රත්‍යක්ෂ වලට අනුව මේක කොහොම වෙනවා? එහෙනම් ළමයි මේ දෙන්න සමානයි. මේ දෙන්න සමාන නම් මේ ත්‍රිකෝණය මොන જાතියේ ත්‍රිකෝණයක්ද? සමදිපාද. මේ දෙන්න සමානයි. එහෙනම් ලියන්න පුළුවන් අයිම නිසා මොකද වෙන්නේ? AP සමාන වෙනවා AQ ට. ඔක දැන් පළවෙනි එකෙන් අහන්නේ. හැබැයි ඔය විදිහට ලියවෙන්න ඕන නේද? බලන්න. හොඳනම් පැහැදිලිද හැමෝටම? එක සමාන රාශීන් වලට සමාන රාශීන්ද සමාන වේ කියලා අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔක් උඩින් AB යන සමදිපාද ත්‍රිකෝණයක් වේ කියලා ලියලා AB සමාන AC කියලා ලියුවට කමක් නැහැ නේ. මේක උඩින්ද? නෑ උඩ මේකේ. උඩ මේකේ ABC යන සමදිපාද ත්‍රිකෝණයකේ එම නිසා ගැටලුවක් නැහැ. කොහොමත් ගානේ මේක දීලා තියෙනවා. මුලින්ම බලන්න AB සමානයි AC වේ කියලා දීලා තියෙනවා. ඒක තමයි ඕන. සමදිපාදේ කියලා ගානේ දීලා නැහැ. මේක දීලා තියෙන්නේ. AB සමානයි AC කියලා දීලා තියෙන්නේ. හරිනේ? මේක ලිව්වහම ඇති. ඒක ඕනේ නැහැ. ඊළඟට කියනවා BP සමානයි CQ. හරි ලේසි වැඩක් තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ වලින් කරන්න තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ.
කවුද කරේ? කවුද කරේ දෙවනි කොටස? දෙවනි කොටස කවුද කරේ? මම ඕනනම් මෙන්න මෙහෙම කියන්නම්. ඔය දෙවනි කොටස කරන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ලෙනුයි මෙන්න මේ කෑල්ලෙනුයි. ඔන්න ඕකෙන් කොට දාන්න පුළුවන්. ඔය දෙකෙන් තමයි වැඩේ කොට දාන්න ඕනේ. පුළුවන් නම් try කරන්න. කාට හරි වැටුණාද? ප්‍රත්‍යක්ෂ වලින් කරන්න තියෙන්නේ. ඔව්නේ ප්‍රත්‍යක්ෂ වලින් තමයි. හැදුවස හැදුවා. right. ඒ බලමු. හැදුවා සර්. right. හරි එහෙනම් ළමයි ඔන්න බලන්න මම මේක හදනවා ඇති කාල වේලාව හදපු ළමයිතුත් බලන්න අඩුපාඩු දැන් අපි දන්නවා පැහැදිලිවම මෙන්න මේ ත්‍රිකෝණයේ ලොකු ත්‍රිකෝණයේ AB සමානයි AC කියලා දන්නවා මම කරන්නේ මෙන්න මේ AQ කෑල්ලයි AP කෑල්ලයි AQ කෑල්ලයි දෙකෙන්ම අඩු කරනවා. එතකොට තමයි PB සමානයි CQ කියලා ඉතුරු වෙන්නේ. එහෙනම් ළමයි අපි දන්නවා දැන් මේකේ AP සහ AQ සමානයි කියලා. මම මෙන්න මේ සමාන දෙන්නගෙන් දෙපසින්ම අඩු කරනවා. දෙපසින්ම AP අඩු කරමු. දෙපසින්ම AP අඩු කරනවා. එහෙනම් AB කියන රාශිය මෙන්න මේ AB කියන සම්පූර්ණ දිගෙන් අඩු කරනවා කවුද AP. අනිත් පැත්තේ AC කෙනුත් අඩු කරනවා කවුද AP. AC සම්පූර්ණ දිගෙන් අඩු කරනවා ළමයි AP. හැබැයි අපි දන්නවා මේ AP දිගයි AQ දිගයි සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් AP සමානයි AQ නිසා. ඒක අපි පෙන්නලා තියෙන්නේ මට ලියන්න පුළුවන් මේකම AB ඍණ AP සමානයි AC ඍණ මෙන්න මේ AP වෙනුවට ලියන්න පුළුවන් කවුද AQ කියලා. ඇයි මට මෙන්න මේක තමයි අයින් කරගන්න ඕන. සම්පූර්ණ AC දිගෙන් AQ අපි අඩු කරමු. දැන් කියන්න මේ දෙන්න අඩු කරොත් කවුද ඉතුරු වෙන්නේ? AB ගෙන් AP අඩු කරොත් මෙයා අඩු කරොත් ඉතුරු වෙනව කවුද? PB. සමානයි සම්පූර්ණ දිග AC ගෙන් මේ AQ අඩු කරොත් මෙයා අඩු කරොත් ඉතුරු වෙනව කවුද ළමයි? CQ නැත්නම් QC. CQ. CQ. right ඔන්න ඔක තමයි පෙන්නන්න තියෙන්නේ.
BP සමානයි CQ බව පෙන්වන්න. ඔච්චරයි කරන් තියෙන්නේ. සම්පූර්ණ AB දිගෙන් සහ AC දිගෙන් සමාන කෑලි දෙකක් අඩු කරා. කවුද අඩු කරේ? AP සහ AQ අඩු කරා. අඩු කරා මේ දෙකෙන් චූටි වැඩක් තියෙනවා. කළම බලන්න ඕන. හරිද? හරි මේක ලියලා ඉවර වෙච්ච දරුවෝ 110 පිටුව පෙළ ගන්න 110 හදන්න 9 වෙනි ගාන 9 රූප සටහන ඇඳගෙන 9 වෙනි ගාන හදන්න ගන්න පාඩම ඉවර කරන්නනේ හදන්නේ හොඳ ගණන් ටිකක් හදමු කීවෙනි ගානද අභ්‍යාසයේ 9 වෙනි ගාන ළමයි මොකද තත්ත්වේ කොටසක් හරි කරාද සර් බෝඩ් එකේ තියෙන ගාන AB AP අඩු කරාම AP මෙන්න 9 වෙනි ගාන කරන්න ඕන 9 වෙනි ගාන කියන්නකෝ රුචිර කියන්න AP එන්නේ කොහොමද මට තේරුන්නේ නැහැ ඕකේ සර් ඔය AB කින් AP අඩු කරනනේ එතකොට අයිමත් AP AB ගෙන් කවුද අඩු කරන්නේ AP අඩු කරාම AP එන්නේ කොහොමද ඔතන මෙතන AB ගෙන් කවුද අඩු කරන්නේ AP මේ මෙතන අඩු කරලා තියෙන්නේ AB ගෙන් AP අඩු කරාම එන්නේ PP එතකොට අතන අඩු කරලා නැද්ද සර් මේකද ඔව් නෑ ඒක ලියලා තියෙනවා ඔය කියවන්න ඕනේ AP සමානයි AQ නිසා මෙන්න මේක හදලා තියෙන්නේ AP වෙනුවට AQ දැම්මා ඒක අපි අතරමැදදී දැම්මේ මෙන්න මේකට අපිට AP ට ආදේශ කරගන්න ඕන නිසා AP සමානයි AQ නිසා මේ AP වෙනුවට AQ දැම්මා මේක තමයි මේ මෙහිම ලියලා තියෙන්නේ ඒක අඩු කරලා මේක දාලා නෑ හොඳ හරියට තේරුම් ගන්න. දැන් රුචිර අහන්නේ කොහොමද? දැන් අනිත් අයටත් ඔහොම ගැටලු ඇති සද්ද නැතුව හිටියට. මම මේ දෙක අඩු කරලා AP කියලා දාලා නැහැ මේ දෙක අඩු කරලා PB කියලා දාලා තියෙන්නේ මේ. AB අඩු කිරීම AP කියන්නේ PB. හරි.
9 වෙනි ගාන හදමුකෝ බලන්න. ළමයි කොටස් 3ක් තියෙනවා කල්පනාවෙන් කරන්න ඕනේ. try එකක් දාන්න. AB සමානයි AC මේක දත්ත ලකුණු කරගන්න ඕගොල්ලෝ. අඳින ගමන් දත්ත ලකුණු කරගන්න. මේකේ කෝණ සමච්ඡේදකය ඇඳලා තියෙන්නේ. මේ කෝණ සමච්ඡේදකය ඕහිදී හමු වෙනවලු. ABC හා ACB වල. මේ කෝණ සමච්ඡේදක ඇඳලා තියෙන්නේ. ඔන්න. මෙන්න මේ දෙපැත්ත සමානයි. BOC සමදිපාද බව පෙන්වන්න තියෙන්නේ. ඒකට ළමයි මේ සම්පූර්ණ එක අඳින්න ඕනේ නැහැ. ඔන්න ඕකෙන් පුළුවන් සමදිපාදය කියලා පෙන්වන්න. මේ වගේම ගාණක් අපි හදලා තියෙනවා කීවෙනි ගානෙද? ඔයාලා දැන් මාත් එක්ක ওই ගාණ හැදුවා 3 වෙනි ගාණ. මතකද 3 වෙනි ගාණ? ඒ 3 වෙනි ගාණ තමයි මේ තියෙන්නේ. පළවෙනි එකට උත්තරේ ලියන්න තියෙන්නේ 3 වෙනි ගාණයෙන්ම තමයි. ඔක තමයි තියෙන්නේ 3 වෙනි ගාණය. අනිත් ටික ඕනේ නැහැ මේ පළවෙනි කොටස හදන්න. 3 වෙනි ගාණ හදපු අයට මතක ඇති. මතකද දෙකෙන් බෙදලා කරා? ඒ ළමයි ඔයාලට මතකද? මේක ලියන්න පුළුවන්. ඔව්. AB සමානයි AC නිසා සමාන නිසා ABC කෝණය සමානයි ACB වේ. ඊළඟට මතකද ඕගොල්ලන්ට දෙපැත්තම දෙකෙන් බෙදුවා. මේ පැත්තත් දෙකෙන් බෙදුවා, මේ පැත්තත් දෙකෙන් බෙදුවා. එතකොට මෙයා එනවා. අනිත් පැත්ත බෙදුවහම මෙයා එනවා. එම නිසා මෙයා සමදිපාදය කියලා කියනවා. පළවෙනි එක මෙතන ඉන්න හැමෝටම පුළුවන් වෙන්න ඕන. මොකද මේ ගාන මම හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම ඔය සම්පූර්ණ රූපය ඇඳෙන්නේ නැතුව කොටසක් ඇඳලා පෙන්නුවේ. ඒක හරි ලේසි කියලා. ඔක දෙපැත්ත දෙකෙන් බෙදා. ඒතර උත්තරයට යන්න පුළුවන්. හරිද? දෙපසම දෙකෙන් බෙදන්න. මේ පැත්තත් දෙකෙන් බෙදන්න. මේ පැත්තත් දෙකෙන් බෙදන්න. ABC දෙකෙන් බෙදුවොත් මේක එනවා. කවුද එන්නේ? OBC. මේ ACB දෙකෙන් බෙදුවොත් මේක එනවා OCB. එම නිසා OBC ත්‍රිකෝණය සමද්විපාද වේ. කෝණ දෙකක් සමාන නම් පාද දෙකක් සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පාද දිගයි මේ පාද දිගයි සමානයි. ඔන්න මෙතන අපිට ලියන්න පුළුවන් එම නිසා OB සමානයි OC වේ. ඊට පස්සේ ලියනවා එම නිසා ACB ත්‍රිකෝණය සමද්විපාද වේ. පුළුවන්ද බැරිද? ඒ ළමයි පළවෙනි එක පුළුවන්ද බැරිද? පුළුවන්. හරි. උදාහරණ දෙවෙනි එක AOB ත්‍රිකෝණයයි AOC ත්‍රිකෝණය අංග සම කරන් තියෙන. මෙන්න යා කරගන්න. මාරලේසිය මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙනවා. ඔයගොල්ලන්ට S පියාගෙන අංග සම කරන්න පුළුවන් ওই ත්‍රිකෝණ දෙක. හරි? ඕන්න ඔය දෙපැත්ත ත්‍රිකෝණ දෙක අංග සම කරන් තියෙනවා. සියලු කාරණා තියෙනවා. කාරණා වැඩිත් එක්ක තියෙනවා. ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරන් තියෙනවා. කැමති විදියකට අංග සම කරන්න. අංග සම කරන්න පුළුවන් අවස්ථා දෙකක් යටතේ. කියන්න බලන්න කවුරු හරි දැක්කද ඔක අංග සම වන අවස්ථාව?
Kokopa ඔව් pako. සර්. කෝකෝපා 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 බෑනේ බොල. කෝණ දෙකයි පාදයයි බෑ. පාපාපා පාපා පාද තුනයි. මේ පාදෙට මේ පාදේ මේ පාදෙට මේ පාදේ මේක පොදුයි. තා පුළුවන් මේ කෝණයයි සමාන නිසා පාකෝපා. පාපා වලින් අංග සම කරන්නකො ළමයි පාද තුනේ. එතකොට ලේසි. සර් කෝකෝපා වලිනුත් පුළුවන්නේ. මේ කෝණ එතකොට සමාන වෙන්න ඕනේ. දීලා තියෙ සමානයි කියලා. ඉතින් සර් සමච්ඡේදකයක් නේක. කියලා තියෙන සමච්ඡේදකයක් කියලා. ඔව් සර්. කොහෙද කියලා තියෙන්නේ මන් දැක්කේ නෑ නේද? කියලා තියෙනවා සර්. කොතනේ දීලා තියෙන්නේ? ABC හා ACB කෝණවල සමච්ඡේදක ඔහිදී හමු වේ කියලා. ඒ කියලා තියෙන්නේ මේ දෙකේ සමච්ඡේදක කියලානේ. මෙන්න මේ OB හා OC ගැන ඔය කියලා තියෙන්නේ. මේක සමච්ඡේදකයක් ගැන කියලා නැහැ. හොඳට බලන්න. ඔය කියලා තියෙන්නේ ABC සහ ACB ගේ සමච්ඡේදක. මෙන්න මේ කලින් අපි භාවිතා කරපු දෙක තමයි සමච්ඡේදක වෙන්නේ. මෙහා සමච්ඡේදකයක් කියලා ගානේ කියලා නැහැ. තවසරයක් බලලා කියන්න සර්ට පේන්නේ නැතුවද දන්නේ නැහැ. මං කියන එක හරිද වැරදිද? දීලාද එහෙම එකක්? නෑ. දීලා නැහනේ. එහෙම එකක් දීලා නැහැ. ඒක නිසා ඒ දෙක සමානයි කියලා ගන්න එපා ළමයි. හැබැයි මේක සමානයි. මේකට එහා පැත්තේ කොහොමද සමානයි? කෝ වලින් බෑ. පා පුළුවන්. පා පුළුවන්. ලේසි මේක පා වලින් සමාන කරා. ඉවරද ළමයි අංග සම කරලා ඉවරද? ටග්ගාල යන් අපි. ඔය අංග සම කරනකොට ලියන්න ඕන AOB ත්‍රිකෝණය හා AOC ත්‍රිකෝණ වලට අනුව AB සමානයි AC, AO සමානයි AO, OB සමානයි OC. එම නිසා මෙන්න එන්න අංග සමයි. කියලා කිව්වද? සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ගානක් විභාගයට ආවොත් ලකුණු 10ක් තියෙනවා ළමයි. හොඳේ. ඔය ලොකු ගානක් නේ. මේව පුරු වෙන්න. පුරු වෙලා හදාගමු. හරිද? දැන් අන්තිම ප්‍රශ්نين අහනවා. ලම්බක බව පෙන්වන්න තියෙන්නේ. ලම්බක බව. මේ ඉවරද හැමෝම දෙවනි එක? මම මේ රූප සටහනේ පොඩි කාරණාවක් ඔයාලට පෙන්නනවා. ඔය අනුරූපාංග ලියන්න ඕනේ. මොකද රුචිර? අනුරූපාංග ලියන්න ඕනේ නෑනේ. නෑ ඒව ලියන්න ඕනේ. අහලා නෑනේ. දැන් මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරා. ඔය ත්‍රිකෝණ දෙක අංග සම වෙනකොට ළමයි මට කියන්න දැන් අර නිතුමි අපෙන් කිව්වනේ මේ දෙක සමානයි කියලා දීලා තියෙ කියලා සමානයි කියලා නෑනේ. හැබැයි සර් දැන් මම හිතන් හිටියේ අර ත්‍රිකෝණ දෙකේ අංග සම කරන්න ඕන කියලා. රයිට්. මෙන්න මේ දෙක අංග සම කරන්න ඕන. දැන් මේ දෙක අංග සම කරනකොට ඔයාලට පේනවා මෙන්න මේ කෝණයට අනුරූප අංගයක් වෙනව ළමයි මෙන්න මේ කෝණය. දැන් කියන්න පුළුවන් BAO කෝණයයි CAO කෝණයයි සමානයි කියලා. රයිට්. මට ඒක ඕන මේ ගාන හදන්න. මම දැන් මේක යා කරනවා. යා කරලා මෙන්න මේ දෙක අයින් කරනවා ළමයි. හරි. දැන් මේක යා කරනවා. මේක ඕනෙත් නෑ මට. මෙතන D. දැන් අපේ ඊළඟ ප්‍රශ්نين අහන්නේ AD මෙන්න මේ AD BC ට ලම්බ බව පෙන්වන්න.
BC ට ලම්බ බව. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මේකයි දරුවනේ. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕන. අංග සම කරෝතින් මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒක නිසා එකක් අන්නවා. ඒ මං කියලා දුන්නා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කාරණා ටික තියද බලන්න. ඕන තරම් තියෙනනේ. මෙන්න මේ කෝණ දෙකක් සමානයිනේ. මේ දෙකක් සමානයි. මොනවයි සමාන වෙන්නේ ඒවා? ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණ වලට අනුව. හරි. ඕන්නම් පුළුවන් මෙන්න මේ දෙක සමානයි කියලා පෙන්වන්න. ඇයි කලින් අපි සාධනය කරා. මතකයිනේ මම මේක මෙතෙන් ඇඳලා කිව්වා මේ දෙක සමානයි කියලා. right. එහෙනම් කියන්න මොනවයි සමාන ඒවා? AB සමානයි AC ට. ඒක දත්තය. ඊළඟට AD සමානයි AD පොදුයි. හරි. ඊළඟට මෙන්න මේ දෙන්න සමානයි. හරිද? මේ කෝණේ ගන්න බෑ ළමයි අතර. මේක ගත්තොත් වැරදි. පුළුවන් නම් කියන්න ඇයි මේක ගත්තොත් වැරදි කියලා. පාද දෙකයි මේ කෝණේ ගන්න බෑ. මොකද ගන්න වෙන්නේ මේ පාදේනේ සමාන කරන්නේ අන්තර්ගත කෝණේ ගන්න ඕනේ. මේක අන්තර්ගත කෝණේ නෙවෙයි. ඒක නිසා කියන්න පුළුවන් BAD කෝණය සමානයි CAD කෝණයට. ඉහත සාධිතයි. ඉහත අනත අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අවස්ථාව නේද ලියන්නේ? නෑ තාම සාධනය කරලා නෑනේ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ඒ නිසා ABD ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය වේ. මේ ලියලා තියෙන්නේ රුචිර අංග සම වෙන කාරණා තුන. මේ ලිව්වේ මොකද්ද දන්නවද? මෙන්න මේ දෙන්න සමානයි කියලා. මේ පාදෙට ඔන්න බලන්න. AB පාදෙට AC පාදෙ සමානයි. දෙකටම මේක පොදුයි. ඒ වගේම පාද දෙකයි අන්තර්ගත කෝණය නිසා මේ කෝණය ගත්තා මෙයාට සමානයි කියලා. ඇයි මේ දෙන්න සමාන වුනේ? කලින් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරපු නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග යටතේ මේ දෙක සමානයි. ඒකයි ලිව්වේ හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙම වුණොත් මේ ලොකු ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අවස්ථාව පාද දෙකයි කෝණයයි පාකෝපා. පාකෝපා යටතේ අංග සමයි. එහෙම අංග සම වෙනව නම් දැන් කියන්න ළමයි මෙන්න මේ කෝණයට අනුරූප වෙන්නේ කවුද? ADB ට අනුරූප කවුද? එම නිසා ADB කෝණය සමානයි ADC ට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. right. මෙන්න මේ දෙන්න සමානයි. මේ දෙන්න සමාන වගේම මේ දෙන්න එකතු කරොත් කීයද ළමයි? 180 වෙන ලියන්න පුළුවන්. ADB කෝණය දන ADC කෝණය සමානයි 180යි. එහෙනම් දැන් කියන්නේ මේන් එකක් කීයද? එකක්. මේ දෙන්න එකතු කරාම 180 නා එකක් කීයද? එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා ADB කෝණය සමානයි අංශක 90යි. මේක 90යි. ඒක 90 නම් අන්තිමේදී ලියනවා එම නිසා AD ලම්බයි කාටද? එම නිසා AD ලම්බයි BC වේ. ඔන්න ගාන හතරක ඉවර කරා. මේ ලිව්වේ තුන්වෙනි එකට උත්තරේ. තුන්වෙනි එක හදන්න අපිට දෙවැනි එකේ මෙන්න මේ දෙන්න සමානයි කියන එක උදව් වුණා. ඕක කෙනෙක්ට ඕන නම් ළමයි අංග සම කරන්න පුළුවන් කෝණ දෙකයි පාදයයි යටතේ. මොකද මේ කෝණ දෙක සමානයි. කෝ යටතේ අංග සම කරන්න පුළුවන්. අපි එහෙම ගියේ නෑ. අපි ගියේ පාද දෙකයි කෝණයයි පාකෝපා. හැබැයි පාද දෙකයි අන්තර්ගත කෝණයයි. කිසි කෙනෙක් ඒක නිසා මේ කෝණ දෙක පාවිච්චි කරන්න එපා. හරිද?
දැන් ඕවා ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ටික කාලයක් යද්දී බේම ඔයාලට ඕවා පුළුවන් වෙනවා. තව ගණන් හැබැයි හදන්න ඕන. හැදුවේ නැතුව මේක මෙතනින් ඇතරින් ආපෝ ජ්‍යාමිතිය සමදිපාද මහා ජරා ගණන් තියෙන්නේ. දැනුත් ඉතින් බැන බැන ඇති ඉවර වෙන්නේ කීයද මන් දන්නේ නැහැ. මේ පාඩම ඉවර වෙන්නේ නැහැ නේ. මේ මල්ෂා මල වදේ කිය ඇති. හරි නේද? නමුත් උත්සාහ කරොත් try කරොත් බැරි වෙන්නේ නැහැ. මොකද අපේ අන්තිම ඉලක්කය අපේ උත්සාහය තියෙනවා නම් අපේ අන්තිම ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ අරමුණක් තියෙන්න ඕන. ඒ අරමුණ තිබුණොත් තමයි අපේ ඉලක්කයට යන්න පුළුවන්. නැත්නම් යන්න බෑ. හරිද? ඉලක්කය හරියට තියෙනම් අපිට ওই ගමනේ යන්න පුළුවන්. මේ විභාගෙට ජ්‍යාමිතිය ගාන හදනවාම කියලා එහෙම අරමුණක් තිබුණොත් හදනවම තමයි. අනේ ජ්‍යාමිතිය අමාරුයි මොකක් හරි ගන්නවා එහෙම වුණොත් හදාගන්න බැරි වෙනවා ලබා. හරිද? එහෙම ඉලක්කයක් තිබුණොත් විතරයි මේක හදන්න පුළුවන්. ඉලක්කයක් තියෙන කෙනා අනිවාර්යෙන් මේ ගණන් හදනවා. හරිද? ටික කාලයක් යද්දී යාට මේක ඉබේම පුළුවන් වෙනවා. හරි නේද? right. ඔයාලා ඔය අභ්‍යාස ඉතුරු ගණන් ටිකත් පුළුවන් ටික හදන්න try කරන්න. ඔගේ අන්තිම ගාන පුළුවන් නම් තව සල්ප වේලාවකින් මේක ඉවර වෙලා හදන්න බලන්න. ඒ අන්තිම ගානත් හොඳ ගානක්. ඒ අන්තිම ගාන හදන්න ඕන එකම උතේ අරය කියන සිද්ධාන්තේ. එකම උතේ අරය. හරිද? 9.2 අභ්‍යාස කරන්න ඕන. 9.2 ඕනේ නැහැ ළමයි. 9.3 කරාම ඇති. ඔය 10 වෙනි ගානට එකම උතේ අරය කියන සිද්ධාන්තේ භාවිතා කරන්න. එතකොට සමදිපාද ත්‍රිකෝණ එනවා. හරි නේද? right. එහෙනම් ළමයි මම ඔතනින් පාඩම අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. වැඩ ටික කරන්න. ආයිබෝවන්. අයිබෝන් අයිබෝවන් සර්. ආයිබෝන්